හරි. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ .NET ආකිටෙක්චර් එක ගැන. ඉතින් ඔයාලා ගොඩක් C# ගැන දන්නවා ඇති. C# කියන එක අහලා තියෙනවා ඇති. නමුත් මේ C# කියන එක මොකක්ද? ඒකේ තියෙන අමුතු වචන නැත්තම් සමහර නොතේරෙන දේවල් කියලා දෙන එක තමයි මේ වීඩියෝ එක අරමුණ. ඉතින් මේ මගේ .NET ටියුටෝරියල් එක මං කියලා දෙන්න හදන්නේ. ඔයාලට නොපැහැදිලි තැන්, ඒ කියන්නේ දැන් ඔයා පාවිච්චි කරනකොට සාමාන්‍යයෙන් ඔයා මේ C# ඇප්ලිකේෂන් එකක් හදනකොට එහෙම නැත්නම් මොනවා හරි C# එකක් C# ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට ඔයාලට අමුතු වචන හම්බ වෙනවා. ඒවා වෙන ලැන්ග්වේජ් එක්ක බලනකොට ඒවා වෙනස්. ඉතින් සමහර දේවල් තියෙනවා අලුත් දේවල් කියලා දෙන්න. ඉතින් ඒකෙන් ඔයාලට මොකද්ද මේ දේවල් පැහැදිලි කරලා සරල කරලා දෙන එක තමයි මේ මගේ මේ පාඩමේ අරමුණ වෙන්නේ. ඉතින් ඔයා C# කරනවා නම් ඔයාලා මේ .NET කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඉතින් C# කියන්නේ ලැන්ග්වේජ් එකක්. මේ ලැන්ග්වේජ් එක ගොඩනැගිලා තියෙන්නේ මේ .NET කියන ෆ්‍රේම්වර්ක් එක මත. ඉතින් මේ .NET කියන ෆ්‍රේම්වර්ක් එක නැතුව ඔයාට C# කියන ලැන්ග්වේජ් එකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් කරන්න ඔයා අනිවාර්යෙන් මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා .NET ෆ්‍රේම්වර්ක් එක. හරිද? දැනට .NET ෆ්‍රේම්වර්ක් 5 යන්නේ 5.5 යන්නේ. ඉතින් .NET ෆ්‍රේම්වර්ක් එක ගැන මම මේ උගන්වන්න යන්නේ. ඉතින් මේක ගොඩක් කලින් ඉඳලා තියෙන මයික්‍රොසොෆ්ට් ලගේ තියෙන ෆ්‍රේම්වර්ක් එකක්. ඒ ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා තමයි මයික්‍රොසොෆ්ට් ළම මේ C# කියන ලැන්ග්වේජ් එක හදලා තියෙන්නේ. ඉතින් මේ .NET ෆ්‍රේම්වර්ක් එක ඔයා දන්නේ C# කියන ලැන්ග්වේජ් එක විතරයි. නමුත් .NET ෆ්‍රේම්වර්ක් එකේ ලැන්ග්වේජ් 70ක් විතර තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් පැහැදිලි කරලා දෙන එක තමයි මේ පාඩමේ අරමුණ. හරි. ඉතින් මම මේ ලැන්ග්වේජ් 70න් කිහිපයක් කියන්නම්. අංක එක තමයි C#. මේක මේ අපි පාවිච්චි කරන නිසා මම ඒක මුලින්ම කිව්වා. ඊට පස්සේ F#, N#, VB එතකොට ඒ කියන්නේ Visual Basic. එතකොට තව තියෙනවා JavaScript පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ලැන්ග්වේජ් 70කට වැඩි ප්‍රමාණයක් මේ .NET කියන ෆ්‍රේම්වර්ක් එකේ තියෙනවා. අපි අහලවත් නැති ලැන්ග්වේජ් ගොඩක් ප්‍රමාණයක් තියෙනවා මේ .NET ෆ්‍රේම්වර්ක් එකේ. ඉතින් මේ .NET ෆ්‍රේම්වර්ක් එක ගැන ඉගෙන ගන්න අපි දැනගෙන තියෙනවා සෑහෙන වටිනවා අපිට ඉස්සරහට එන ප්‍රශ්න C# කරගෙන යනකොට තා සරලව. ඉතින් ඔයා මේ .NET ෆ්‍රේම් ඒ කියන්නේ .NET ඒ කියන්නේ C# පාවිච්චි කරනවා නම් ඔයාට අනිත් ලැන්ග්වේජ් වලට වඩා තාම සරලව පැහැදිලිව යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට ආගේ ප්‍රෝග්‍රෑමින් කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මම Java වගේ ගොඩක් කියන්නේ සාමාන්‍යව Python වගේ ගොඩක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කරලා තියෙනවා. ඉතින් මේ මම මේ .NET ෆ්‍රේම්වර්ක් එක ගැන කතා කරද්දී මේ C# කියන ගොඩක් හරිම ලේසි යූසර්ට. ඒ කියන්නේ පාවිච්චි කරන්න හරිම ලේසි. අර කම්ප්ලෙක්ස් ගතිය අඩුයි. කම්ප්ලෙක්ස් ගතිය අඩුයි කියන්නේ ඕනම කෙනෙක්ට ටක් ගාලා ආරම්භ කරගෙන ඉතාලම හොඳ වැඩ ප්‍රමාණයක්. අනිත් ලැන්ග්වේජ් වල කරන හැම වැඩක්ම වගේ මේ හැම වැඩක්ම කිව්වට ඒ ලැන්ග්වේජ් උත් ඕනේ. මම කියන්නේ මේ C# කියන එක විතර තිබ්බත් හොඳයි කියලා. අනිත් ලැන්ග්වේජ් වගේම මේ හැම ලැන්ග්වේජ් එකක්ම එක හා සමානව අවශ්‍යයි. එකක් නැති වුණොත් අනිත් එක හොඳ නෑ කියලා කියන්න බෑ. හැම එක ලැන්ග්වේජ් එකකින් එක ප්‍රයෝජන ගන්න. ඉතින් මම මේ .NET කියන ලැන්ග්වේජ් එක අපි C# කියන ඉගෙන ගද්දි මේ C# වල තියෙන ප්‍රයෝජන ගැන කතා කරනවට වඩා මේකේ තියෙන යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය කියන්නේ හරිම සරල තාම ලේසි ආකාරයට අපිට මේ අපේ ප්‍රෝග්‍රෑම් එක කරගන්න පුළුවන් විදියට අපිට මේවා සකසලා දීලා තියෙනවා. ඉතින් අපි ටක් ගාලා යන් අපේ මේ ආකිටෙක්චර් ගැන කතා කරන්න. හරි. ඉතින් අපි ලැන්ග්වේජ් එක ගැන කතා කරද්දී අපි දන්නවා ලැන්ග්වේජ් ගොඩක් තියෙනවා ලෝකේ. ඉතින් ඒ ඕන ලැන්ග්වේජ් එකක් කම්පියුටරේට ඕන විදිහට පරිවර්තනය කරන්න ඕනේ. ඒ කියන්නේ කම්පියුටරේට තේරෙන භාෂාවෙන් අපි භාෂාවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙනම් අපි ලියන කෝඩ් එකක් තියෙනවා. ඒ කෝඩ් එක එක බිංදුව ආකාරයට පරිවර්තනය කරන්න ඕනේ මැෂින් කෝඩ් එකක් විදිහට බයිනරි කෝඩ් එකක් විදිහට පරිවර්තනය කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට ක්‍රම තුනක් තියෙනවා.
හරිද? අ ක්‍රම 3ක් කියනට වඩා ඒක අපිට මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් අපිට කොටස් 3කට බෙදන්න පුළුවන්. අපිට ඒ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කොටස් 3කට බෙදුවොත් හයි ලෙවල් කෝඩ්ඩයක් විදිහට ගන්න පුළුවන්. ඇසම්බලි ලැන්ග්වේජ් එකක් ගන්න පුළුවන්. මැෂින් කෝඩ්ඩයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ ඕනෑම ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකක් හයි ලෙවල් කෝඩ්ඩයක් හරි ඇසම්බලි ලැන්ග්වේජ් එකක් හරි මැෂින් කෝඩ්ඩයක් හරි වෙන්න ඕනේ. ඉතින් දැන් අපි කතා කරන C# Java එතකොට Python එතකොට ඔය JavaScript එතකොට VB එතකොට ඔයා දන්න සියලුම වගේ ලැන්ග්වේජ් මේ හයි ලෙවල් කෝඩ් විදිහට පාවිච්චි කරන්නේ. මේ හයි ලෙවල් කෝඩ් කියලා කියන්නේ මොකක්ද? හයි ලෙවල් කියලා කියන්නේ මිනිසුන්ට තේරෙන භාෂාවෙන්. ඔය දැන් හයි ලෙවල් ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ මිනිසුන්ට හොඳටම තේරෙන භාෂාවෙන්. හොඳටම නෙමෙයි මිනිසුන්ට තේරෙන භාෂාවෙන්. හරිද? ලෝ ලෙවල් කියලා කියන්නේ මෙතන ලෝ ලෙවල් කියන එක මේ පෙන්නලා නැහැ. ඒකට ලෝ ලෙවල් කියන්නේ අපිට තේරෙනවා අඩුයි. ගොඩක්ම අපිට තේරෙනවා අඩුයි. හැබැයි මැෂින් එකට කම්පියුටරට තේරෙනවා වැඩි. තේරෙනවා අපිට තේරෙනවා අඩුයි. ඉතින් එතකොට මේ if then else කියන වදනටමත් අහලා ඇති. අන්න ඒ වගේ ඔයා පාවිච්චි කරන කෝඩ්ස් තියෙන්නේ මේ ඒවට කියන්නේ මේ high level code කියලා අපිට තේරෙන භාෂාවෙන් කියනවා. ඊළඟට තියෙනවා මේ assembly language කියලා. මේ assembly language වලට උදාහරණ අපි පස්සේ සාකච්ඡා කරමු. ඒවා මේ LD, A2, STOR වගේ මේ symbols වලින් තමයි මේ ඒ කියන්නේ මේ characters ඒ වගේ පොඩි පොඩි සංකේතමය පාවිච්චි කරලා තමයි මේ ලැන්ග්වේජ් හදන්නේ. ඒවා අපිට තේරෙන්නේ නැහැ. ඒවා low level codes. ඉතින් මේ L කියන එකට මොනහරි තියෙනවා මොනහරි ඒ කියන්නේ නිකන් කෝඩ් එකක් කරනකොට මේ ඒකට විධානයක් තියෙනවානේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් මේ L කියන එකටත් මොනහරි ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. අපි දමු මේ L කියන්නේ if එතකොට මේ D කියන්නේ කෝඩ් එක if එකේ මොනවද තියෙන්නේ අන්න ඒ වගේ මේ if then else කියන එක අපි මේ සිම්බල් වලින් ලියලා තියෙනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ තමයි මේ assembly language කියලා කියන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් මේ L කියන්නේ මොකද්ද D කියන්නේ මොකද්ද කියන chart එකකින් වගේ බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකට ඒවා අපිට තේරුම් ගන්න බැරි නිසා low level language කියනවා. එකපාරටම තේරුම් ගන්න බැරි නිසා. අනිත් ඒවා තමයි machine code කියලා කියන්නේ. machine code එක අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. මේ 1.1 කියන ද්විමය සංඛ්‍යා කියන්නේ වදන්නවා binary codes කියනවා. ඒක අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. ඉතින් මේ 1.1 කියනවා තේරෙන්නේ machine එකට විතරයි. ඒවා ඒතකොට low level කියන low level language කියන කැටගරි එකටම කාණ්ඩ යටතටම ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ 1.1 අපිට පරිවර්තනය කරන්න අර වගේම මේ මොන හරි chart එකක් හරි පාවිච්චි කරලා ගණනය කිරීම කළා තමයි කරන්න ඕනේ. ඉතින් මේ ගණනය කිරීම කරන්න අපිට බෑනේ. ඒක නිසා තමයි අපි මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැත්තේ අපි කෝඩ් කරනකොට. ඉතින් මේ high level codes තමයි අපි පාවිච්චි කරන්නේ අපි කෝඩ් කරනකොට. ඉතින් මේ ක්‍රම තුන තමයි අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හදනකොට. හරිද? ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හදනකොට මේ ක්‍රම තුන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි ලියන මේ high level code එක අපි ලියනවා ඉස්සරහට ලියන්න යන කෝඩ් එක අපි පරිවර්තනය කරන්නේ මේ කම්පියුටරයට තේරෙන භාෂාවට කම්පයිලර් එකක් නැත්නම් ඉන්ටර්ප්‍රිටර් කියන එකක් පාවිච්චි කරලා. ඉතින් මේ කම්පයිලර් එකද ඉන්ටර්ප්‍රිටර් කියන එක පාට තේරුම් ගන්න ලේසි වෙනවා. මම මේ කියන ඔයා හිතන්න එක පරිවර්තකයක් කියලා. මේ භාෂාවෙන් මේ භාෂාවට කම්පියුටරට තේරෙන භාෂාවට තේරෙන්න ඔයා පරිවර්තනය කරන්න ඕන. ඒ පරිවර්තනයකට තමයි අපි කියන්නේ පරිවර්තකයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ දෙකෙන්ම මේ තේරුම පරිවර්තක කියන එක. ඉතින් මේ assembly language එකක් machine code එකට පරිවර්තනය කරනවා නම් assembler කියන පරිවර්තක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ එක පරිවර්තකයන්ගේ ඒ කරන ක්‍රියාව අනුව ඒවල නම් දීලා තියෙනවා. ඉතින් ඒක තමයි ඔයාලා මූලිකවම මේකේ දැනගන්න ඕනේ. මම මේ තියරි කොටස නිසා ඉක්මනට යනවා. ඔයා පොඩි නෝට් එකක් දාගන්න ඔයාට තේරෙන්නේ නැති තැන් තියෙනවා නම්. ඔයාට තියරි ඒ කියන්නේ නෝට් එකක් දාගත්තාම ඔයාට ගොඩක් පස්සට උනත් තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ කිව්වේ? මොකද්ද මේ සැකතැන් තියෙනවා නම් මේ නෝට් එක කියන එක පොඩි නෝට් එකක් දාගන්න කොහේ හරි. අන්න එක හරියට වැදගත් වෙනවා. ඔයාට ඉස්සරහට කරගෙන යනකොට මේ මොනවද කියන්නේ කියලා. හරි. කලබල වෙන්න එපා. තේරුම් නැත්නම් මේ කියනවා ෆාස්ට් ස්ටඩි නම්
පොඩි නෝට් එකක් දාගන්න වාඩි ඊට පස්සේ නෝට් එක ටික ගාලා බලපුවාම මොකක්ද කියේ කියලා තේරෙනවා. හරිද? ඉතින් මේ රූපේ තියෙන්නේ අර මං කිව්ව කතාවෙම දිගුවක්. ඒ කියන්නේ ඒක වැඩිදුර විස්තර කරලා. ඉතින් ඉතින් මම මේ ඇසම්බලර්, කම්පයිලර්, ඉන්ටර්ප්‍රිටර් කියන පරිවර්තක තුනේ ස්පීඩ් එක කියන්නේ විශේෂ දේවල් කතා කරන්න. මේ Java, C# ඔය කියන ලැන්ග්වේජ් දෙක ප්‍රධාන ලැන්ග්වේජ් දෙක මේ කම්පයිලර් සීත් ගමුකෝ. C කියන ලැන්ග්වේජ් එක මේ පාවිච්චි කරන්නේ මේ කම්පයිලර් කියන පරිවර්තකය. හරිද? එතකොට ඔයා Python ගොඩක් ආදරය කරනවා Python. ගොඩක් කට්ටිය 70ක් වුණ ලෝකේ පාවිච්චි කරන Python ප්‍රෝග්‍රෑමර්ස් ලගෙන්. ඒ කට්ටිය ඒ පාවිච්චි කරන Python කෝඩ් එක පරිවර්තකය විදිහට යොදාගන්නේ මේ ඉන්ටර්ප්‍රිටර් කියන එක. ඉන්ටර්ප්‍රිටර් එක කියන එක එක් ක්‍රමවේදයක්. ඔයාට මේ මම දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉස්සරහට මම කියලා දෙන්නම්. එතකොට මේ දෙක මේ ඉන්ටර්ප්‍රිටර් කියන එකට උදාහරණයක් විදිහට Python මතක තියාගන්න. කම්පයිලර් එකට Java, C# වගේ C වගේ ලැන්ග්වේජ් ඒවා මතක තියාගන්න. ඇසම්බලර් කියන එකට නම් මේ දැනට අපි ප්‍රධාන වශයෙන් අපි මේ ලැන්ග්වේජ් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ ඉන්ටර්ප්‍රිටර් එක කියන එකේ ක්‍රියාවලිය වෙන්නේ එයා අපි දෙන කෝඩ් එක වාක්‍යයෙන් වාක්‍යය නැත්තම් ලයින් එකෙන් ලයින් එක තමයි රන් වෙන්නේ. එක ලයින් එකක් පරිවර්තනය කරලා ඉවර වෙලා තමයි ඊළඟ ලයින් එක පරිවර්තනය කරන්නේ. හැබැයි කම්පයිලර් කියන ඒ වගේ මුළු කෝඩ් එකම එකවර පරිවර්තනය කරනවා. පරිවර්තනය කරලා තමයි පරිවර්තනය කිරීමක් තමයි සිදු වෙන්නේ. පරිවර්තනය කරලා තමයි එක්සිකියුට් වෙන්නේ. හරිද? මේ ඉන්ටර්ප්‍රිටර් කියන ඒවා එකක් පරිවර්තනය කරලා එක්සිකියුට් වෙනවා. ඊළඟ ලයින් එක පරිවර්තනය කරලා ආයෙක ක්‍රියාත්මක වෙනවා. අන්න ඔය ආකාරයට තමයි මේ ඉන්ටර්ප්‍රිටර් එකයි කම්පයිලර් එකයි වෙනස් වෙන්නේ. ඇසම්බලර් කියන එකත් කම්පයිලර් වගේම තමයි. නමුත් එයත් මේ සිම්බල්ස් යූස් කරන්නේ. ඒක තමයි මේ කම්පයිලර් එකයි ඇසම්බලර් එකයි අතර වෙනස. කම්පයිලර් එක හයි ලෙවල් ලැන්ග්වේජ් පාවිච්චි කරද්දී මේ ඇසම්බලර් කියන එක සිම්බල්ස් පාවිච්චි කරන්නේ. හැෂ්, ඇට්, එතකොට ඩොලර් සයින් එක, එතකොට ඔය 100% පාවිච්චි කරන දාන පර්සන්ටේජ් ලකුණ වගේ ඒවානේ අපි මේ ඇසම්බලර් එක පරිවර්තනය කරන්න යොදාගන්නේ. ඉතින් ඒවත් මුළු කෝඩ් එකම පරිවර්තනය කරලා තමයි එක්සිකියුට් කරන්නේ. හරිද? මේ කම්පයිලර් එකයි ඇසම්බලර් එකයි සමානයි. හැබැයි ඉන්ටර්ප්‍රිටර් කියන එක මම කිව්වා වගේ වෙනස්. ඉතින් මේකේ ස්පීඩ් එක ගැන මම කතා කරොත් මේකේ සුපර් ස්පීඩ් එකක් තියෙන කම්පයිලර් එකේ. හරිද? ඊළඟට ඇසම්බලර් එකේ. අන්තිමට ඉන්ටර්ප්‍රිටර්. හරිද? එතකොට Python ස්ලෝ වැඩි. ඒක මතක තියාගන්න මම කියනවා. Java, C# fast. assembler language මධ්‍ය වශයෙන් fast. හරිද? මේ Python ස්ලෝ වෙන්න හේතුව තමයි එක ලයින් එකක් පරිවර්තනය කරලා එයා රන් කරනවා. එක්සිකියුට් කරලා තමයි ඊළඟ ලයින් එක රන් කරන්න ගන්න. ඉතින් එහෙම ටක් ටක් ගාලා මේ කියන්නේ අර පරිවර්තන කාලය වැඩි වෙනවා. ඉතින් එතකොට ඒක ස්ලෝ වැඩි. නමුත් කම්පයිලර් එකෙන් වෙන්නේ ටක් ගාලා එයා මේ මුළු කෝඩ් එකම එකවර පරිවර්තනය කරලා රන් කරනවා. ඉතින් මේ දෙකම එකයි. එතකොට ස්පීඩ් එක ගැන ඔයාට හොඳට තේරෙනවා. හරිද? ඉතින් අපි මම මේ කියන ගමන් නෝට් එක දාගන්න පොඩ්ඩක්. ඉතින් මේ .NET ආකිටෙක්චර් ගැන කතා කරද්දී මම කියවන ලැන්ග්වේජ් මම ඔයාලට කලින් කියන්නේ නැති ලැන්ග්වේජ් 70ක් විතර තියෙනවා මේ .NET ආකිටෙක්චර් එකේ. උදාහරණයකට VB, C++, C#, JavaScript, J#, N#, F#, එතකොට වගේ ගොඩක් තියෙනවා ලැන්ග්වේජස් 70ක් විතර 70ටත් වැඩි. ඉතින් මේ ලැන්ග්වේජ් ඔක්කොම නිකම් පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් අපි .NET ෆ්‍රේම්වර්ක් එක අපි ඉන්ස්ටෝල් කරගන්න ඕන මැෂින් එකේ. ඉතින් .NET ෆ්‍රේම්වර්ක් එක ඉන්ස්ටෝල් කරගන්නව නම් ඒ .NET ෆ්‍රේම්වර්ක් එකේ ආකිටෙක්චර් එක තමයි මම මේ දැන් කියන්න යන්නේ. ඉතින් මේ .NET ආකිටෙක්චර් එකේ මූලිකම පාදම වෙලා තියෙන මේ common language runtime කියන එක. C
CLR කියන එක. ඉතින් common language runtime කියන එක හරියට ඔයාට තේරෙන්නේ නැත්නම් මම කියන්නම් ඒක හරියට virtual machine එකක් වගේ. ඔයා Java කරනවා නම් දන්නවා JVM Java Virtual Machine. ඉතින් ඒ Java වල පාදම තමයි ඔය Java Virtual Machine කියන එක. ඒ වගේ මේ C# වල ඔයා කරන C# කියන language එක. එහෙම නැත්නම් මේ .NET framework එකේ පාදම තමයි මේ CLR කියන එක. Common Language Runtime කියන එක. හරිද? ඉතින් ඒක ඔයාලා දැන් තේරෙනවා. ඉතින් මේ common දැන් එහෙම නැත්නම් තව විදිහට කිව්වොත් එහෙම ඔයා දන්නවා virtual machine කියන එක. දැන් අපි මොන හරි Windows machine එකේ Ubuntu හරි මොන හරි Kali Linux හරි Arch Linux හරි පාවිච්චි කරනවා නම් අපි virtual machine එකක් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ virtual machine එක තමයි පාදම වෙලා තියෙන්නේ එතකොට ඔය operating system එකට. ඒ වගේ මේ common language runtime කියන එක තමයි පාදක වෙන්නේ ඔය අපේ C# C++ කියන language හදන් වලින් program ලියන්න මේ .NET framework එකට. හරිද? ඉතින් දැන් අපි C# හරි මොන හරි language එකක් ලියනකොට .NET framework අපි C# උදාහරණයක් ගමුකෝ. අපි මේ C# ගැන කතා කරන්නේ. ඒකට ගොඩක් classes තියෙනවා. කියන්නේ කලින් ලියපු pre-built classes. ඒ කියන්නේ මේ හැම language එකක්ම classes මතනේ තීරණය වෙන්නේ. ඉතින් classes objects ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න. ඔව් classes සමූහයක් අපිට pre-define කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ කලින් දීලා තියෙනවා. ඒ classes වලින් තමයි අපි එක එක දේවල් ගන්න අපිට ඕන වෙලාවට අපේ code එක ලියන්න. ඉතින් දැනට එහෙම මම සරලව කියන්නම්. ඉතින් ඒ classes සමූහය base classes කියලා කියනවා. ඒ library එකක් තියෙනවා මේ runtime එකේ මත. ඉතින් මේ classes පාවිච්චි කරලා තමයි මේ අපි ඕන වැඩක් සෙල්ලමක් දාන්නේ මේ .NET framework එකේ. ඊළඟට මේ ADO.NET කියලා තියෙනවා. අපි database එක ගනුදෙනු කරද්දී අපි මේ ADO.NET කියන .NET කියන මේ ටෙක්නොලොජි එක අපි යූස් කරනවා අපේ database එක ගනුදෙනු කරන්න. ඉතින් ඒක classes මත තමයි ඒ classes පාවිච්චි කරලා තමයි මේ අපි ඔක්කොම දේවල් database එකත් ගනුදෙනු කරන්නේ. ඉතින් අපි මේ classes පාවිච්චි කරලා ඊට අමතරව අපි මේ ASP.NET නැත්නම් අපි දන්නවා C# කරනවා නම් අපි ඔය web application ඔය හදන්නේ ASP.NET කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා. ඉතින් අපි ඒව හදන්නත් මේ base class කියන library එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම Windows Form හදන්නවා. ඔයා හදලත් ඇති ඔය එක එක Windows applications හදනකොට ඒවා තේරෙන්නේ නැත්නම් වැඩි හිතන්න එපා අපි ඉස්සරහට කරමු. ඔයා මේ theory එක විතරක් දැනගන්න පොඩ්ඩක් note එකක් දාගෙන තේරෙන්නේ නැත්නම් මේ Windows Form හදන්නත් මේ base class කියන library එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට දැන් මේ පිහිටන මේ කියන්නේ මේ ආකාරය තමයි මම කියලා දෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා මේ වගේ පාදම ඉගෙන ගත්තා. ඉතින් මේ පාදම පාවිච්චි කරලා ඔයාට ඕනම දෙයක් හදන්න මේ ඔයා දැනට දන්නේ C# විතරනේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම නැහැ. VB, Visual Basic, C++, JScript, JavaScript, JScript, N#, F# කියන ඕන language එකක් පාවිච්චි කරලා ඔයාට මේ ASP.NET කියන ඕනම දෙයක් හදන්න පුළුවන්. ඉතින් ඒක හොඳ පොයින්ට් එකක් ඔයාලට මතක තියාගන්න. ඉතින් ඒකට ඕනේ දැන් තේරෙන්නේ නැති අපිට මේ ඕනම language එකකින් මේ ඕනම Windows Form ADO.NET ඒ කියන්නේ ඕනම දෙයක් හදාගන්න පුළුවන්. ඔයාලා C# විතරයි කියලා දන්නවා ඇත්තේ. නමුත් මේ ඕනම දෙයක් පාවිච්චි කරලා මේවා හදන්න පුළුවන්. ඉතින් මේ ඕනම language එකක් දැන් ඔයාලට තේරෙනවා මේ දේවල් කරගන්න නම් එයා පොදු දෙයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. හරිද? දැන් ඔයාලට තේරෙනවා ඇති මම මේ කියන දේ. ඉතින් මේ පොදු දේවල් පොදු language එකක්. එතකොට මේ ඕනම C# JavaScript JavaScript N#, F# කියන ඕන language එකක් පොදු language එකක් බවට එයා පරිවර්තනය කරනවා. කියන්නේ මේ දේවල් එක දෙයක් බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ එකම language ඒ කියන්නේ පොදු language එකක් බවට පරිවර්තනය කරන තමයි මේ කියන්නේ common language specification කියලා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති ඕනෑම අපි ලියන language එකක් පොදු language එකක් බවට පරිවර්තනය කරලා
මේ අපිට ඕන කියන ඕනම වැඩක් ගන්න පුළුවන්. එතකොට මේ පාදම තමා මේකේ CLR කියන රන් ටයිම් එක. රන් ටයිම් එක උඩ තමා මේ බේස් ක්ලාස් ලයිබ්‍රරි එක පාවිච්චි කරලා මෙන්න මේ 3 අපි හදන්නේ. එතකොට මේ 3 හදන්න මේ ලැන්ග්වේජ් 70කට අධික ප්‍රමාණයක් තියෙන ලැන්ග්වේජ් වලින් අපි මේ කියන කොට්ටාස 3ම අපිට හදන්න ප්‍රයෝජනට ගන්නවා. මේක තමයි ආකිටෙක්චර් එක. හරිද? මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට. ඔයා පොඩි නෝට් එකක් දාලා තියාගන්න තේරෙන්නේ නැත්තම්. ඉතින් දැන් මම කිව්වා ඔය ලැන්ග්වේජ් එක කියන්නේ හයි ලෙවල් කෝඩ් එක. කියන්නේ ඕනෑම ලියන .NET ෆ්‍රේම් එකේ තියෙන ඕනෑම ලැන්ග්වේජ් එකක් ලැන්ග්වේජ් 70න් ඕනෑම ලැන්ග්වේජ් එකක් ඔයා ලිව්වට පස්සේ එයා මේ ලියන ලද ඕනෑම ලැන්ග්වේජ් එකට අදාළ කම්පයිලර් එකක් තියෙනවා. පරිවර්තකයක් තියෙනවා. දැන් C# නම් C# කම්පයිලර්, VB නම් VB කම්පයිලර්, J# නම් J# කම්පයිලර්, JavaScript නම් JavaScript කම්පයිලර්, N# නම් N# කම්පයිලර් වගේ ඒ 70ටම කම්පයිලර්ස් 70ක් තියෙනවා. 70ට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා මෙයා ඒ ලැන්ග්වේජ් වලින් ඉන්ඩිපෙන්ඩන්ට් කියන පොදු ලැන්ග්වේජ් එකක් බවට පරිවර්තනය කරනවා. මේ MSIL කියලා කියන්නේ Microsoft Intermediate Language. කියන අන්තර්මාධ්‍ය ලැන්ග්වේජ් එකක් බවට පත් කරනවා. ඒක මේ මොන ලැන්ග්වේජ් එකද කියන අදාළ නැහැ. පොදු ලැන්ග්වේජ්. හරිද? ඉතින් මේ පොදු ලැන්ග්වේජ් එක කියලා කියන්නේ මම අර කලින් කිව්ව common language specification කියලා. අන්න ඒක පාවිච්චි කරලා තමයි මේ පොදු ලැන්ග්වේජ් එක හදන්නේ. පොදු ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා තමයි මේ executable code එක බවට පරිවර්තනය කරන්නේ මේ JIT කියන කම්පයිලර් එක. තව කම්පයිලර් එකක් තියෙනවා. එක පරිවර්තකයක් නෙමෙයි. දැන් අපි හදාගත්ත පොදු පරිවර්තකය පොදු පරිවර්තන කෝඩ් එක තව just in time කම්පයිලර් එකක් පාවිච්චි කරලා අපි 0.1 කියන බයිනරි කෝඩ් එකට පත් කරනවා. මේ just in time කම්පයිලර් එක කියලා කියන්නේ අපේ රන් ටයිම් එන්වයරන්මන්ට් එක. ඔයාලට තේරුන්නේ නැහැ කිව්වද? මම ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් මේ නේටිව් කම්පයිලර් කියලා කියන්නේ ඔය ලැන්ග්වේජ් එකට අදාළ කම්පයිලර් එක. ඉතින් මේ පොදු ලැන්ග්වේජ් එක 0.1 බවට පරිවර්තනය කරන සැබෑම කම්පයිලර් එක. ඒ කියන්නේ just in time කියන එක අපි රන් ටයිම් වෙන දෙයක්. ඒ කියන්නේ අපි කෝඩ් එක එක්සිකියුට් කරන වෙලාවේ කම්පයිල් ටයිම් නෙමෙයි රන් ටයිම් එක. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන වෙලාවේදී එක්සිකියුට් කරන වෙලාවේදී වෙන කම්පයිලේෂන් එකක් මේ තියෙන්නේ. එන්නේ කම්පයිලේෂන් එක සිදු කරන්නේ මේ JIT just in time compiler කියන එකකින් තමයි මේ JIT එකෙන් තමයි කරන්නේ. අපේ exe ෆයිල් එක C# නම් exe දන්නවනේ executable file මොනවද ඉතල exe ෆයිල් දානවා එන්නේ exe file එක බවට පරිවර්තනය කරන්නේ මේ JIT කියන compiler. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. ඉතින් මෙතනින් එහාට හදන්නවා exe ෆයිල් එකක් ආවොත් කොහොමද CPU එක එක්සිකියුට් කරලා එකේ අවුට්පුට් එක ප්‍රෝග්‍රෑම් එකක් විදියට දෙන්නේ කියලා. ඒක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මේක තමයි මූලික දේ වෙන C# කෝඩ් එකේ එහෙම නැත්නම් .NET කෝඩ් එක. හරිද? දැන් මම මේ කතා කරා මෙතන මේ JIT කම්පයිලර් කියලා. ඉතින් ඒක වෙන්නේ රන් ටයිම් එකේ. රන් ටයිම් කියලා කියන්නේ දැන් එතකොට මේ .NET ආකිටෙක්චර් එකට තියෙනවා CLR කියලා උපකුලකයක්. හරිද? ඉතින් මේ CLR කියලා කියන්නේ ඔයා හිතන්නකෝ .NET කියන ෆ්‍රේම්වර්ක් එකේ ප්‍රධාන කුලකය තමයි මේ CLR කියලා කියන්නේ. හරිද? මේ common language runtime එක තමයි සියලු දේ වගේ ප්‍රධාන කුලකය. ඉතින් මේ common language runtime එකේ තමා වග කියන්නේ මේ හැම දෙයක්ම වෙන ඔය JIT compilation එක. ඒ කියන්නේ පොදු කෝඩ් එක executable ෆයිල් එකක් කරන දේට වග කියන්නේ මෙන්න මේ common language runtime කියන එක. හරිද? මේ ඩෙෆිනිෂන් එක මම දීලා තියෙනවා කොකටද කියලා. ඔයාලට තේරුම් නැත්නම් පස්සේ ආවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ ප්‍රධාන කුලක තමයි මේ common language runtime කියන එක. හරි? ඉතින් දැන් මේ .NET කියන එකේ දැන් මේ ප්‍රධාන කුලකයේ CLR නම් හරිද?
ඊට එකේ උපකුලක දෙකක් තියෙනවා CTS CLS කියලා. හරි. ඉතින් මේ CTS කියලා කියන්නේ common type system. එතකොට මේ CLS කියන්නේ common language specification. මම කලින් කතා කර common language specification කියන එක උපකුලකයක් මේ common language runtime කියන එකේ. ඉතින් දැන් තේරෙනද මං කිව්ව දේ? ඉතින් මේ CTS ගැන අපි කතා කරමු. CLS ගැන කතා කරමු. ඉතින් දැන් මේ CLR මේ CLR කියන එක තමයි ප්‍රධාන කුලකය රන් ටයිම් එක. හරිද? ඉස්සරහට යන්න. ඉතින් මේ common time system එකක්. මම මේ කියන්නේ තියරි ගොඩක් වැඩි. ඔයාලට තියරි නැතුව ඔයා ඉගෙන ගන්න මේ ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න ඕන ඒක තේරුමක් නැහැ. මොකක්ද අර කතාවක් තියෙනවා if you know the rule you can කතාවක් තියෙනනේ අර මේ ඔයාට ක්‍රිමිනල් ලෝ එකක් වුණත් දිනන්න ඒ කියන්නේ දැන් ඔයා ක්‍රිමිනල් ලෝ එක වැරදි පැත්ත අරගෙන වුණත් ඔයාට ඒ නඩුව දිනන්න පුළුවන් කියලා දන්නවා ඔයා හරියට නීතිය දන්නවනම්. එහෙම කතාවක් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි මේ ඔයා මේකේ තියෙන තියරි එක දන්නවනම් ඔයාට ඕනෑම කෝඩ් එකක් කරන්න පුළුවන් ඔයා තියරි දන්නවනම්. ඒක තමයි මම මේ තියරි ඔයාලට කියලා දෙන්නේ මුලින්ම. හරි. ඉතින් මේ common type system එකක් කියලා කියන්නේ දැන් අපි දන්නවා මේකේ language ගොඩක් තියෙනවා. හරිද? language ගොඩක් තිබ්බට දැන් C# කියන එක මොනහරි ඉලක්කමක් ඉන්ටිජර් එකක්. එහෙම නැත්නම් 1 2 3 4 5 කියන ඔය සංඛ්‍යාමය වැලියු හඳුන්වන්න යූස් කරන්නේ int කියන ක්ලාස් එක. හරිද? නමුත් VB.net කියන එක Visual Basic.net කියන එක මේ ඉලක්කම් හඳුන්වන්න මේ ඉන්ටිජර් කියන ක්ලාස් එක. හරිද? දැන් JavaScript නම් අපි දන්නවා var කියන මේ වගේ ඒවානේ පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි මොන හරි දැන් අපි පොදු දෙයක් බවට පොදු ලැන්ග්වේජ් එකක් බවට පත් කරද්දී ඒ කියන්නේ පොදුවේ අපිට ඕනෑම ලැන්ග්වේජ් එකක් පොදු දෙයක් බවට පරිවර්තනය කරද්දී අපිට ඕන වෙනවා මේ ඉන්ටිජර්යි int කියන ඒවා var කියන ඒවා නැතුව පොදු ලයිබ්‍රරි පොදු ක්ලාස් එකක් හදන්න. ඉතින් මේ අන්න ඒ වගේ ඉන්ටිජර් ටයිප් එතකොට ෆ්ලෝට් වගේ ගොඩක් තියෙන ඒවා පොදු දෙයක් බවට පොදු ටයිප් එකක් බවට පත් කිරීම තමයි මේ common type system එක CTS කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් අපි .net වල මේ system.int32 කියන ක්ලාස් එක අපි පාවිච්චි කරනවා මේ හැම එකටම පොදුයි. හැම ලැන්ග්වේජ් එකට පොදුයි මේ ඉන්ටිජර් කියන එක හඳුන්වන්න මේ system.int32 කියන එක පාවිච්චි කරනවා. හරිද? ඉතින් ඒක තමයි මේ common type system එකේ කරන්නේ. දැන් මේක ඉන්ටිජර් විතරක් නෙමෙයි. string එකක් වෙන්න පුළුවන්. කියන්නේ අකුරු වෙන්න පුළුවන්. float එකක් වෙන්න පුළුවන්. double එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඔක්කොම මේ system කියන ක්ලාස් එකේ ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. මේ වගේ පොදු CTS type එකක් බවට පරිවර්තනය කිරීම මේ පොදු CTS type එකක් හඳුන්වා දීම තමයි මේ common type system එකේ කරන්නේ. හරිද? ඉතින් ඒක තමයි පැහැදිලිව තවදුරටත් පෙන්වන්න මේ රූපය යොදා ගන්න. දැන් හිතන්න C# කියලා. එයා int කියන එක යූස් කරන්නේ. VB.net කියන එක එයා ඉන්ටිජර් කියන එක පාවිච්චි කරන්නේ ක්ලාස් එක. ඉතින් මේ C# කම්පයිලර් එක එයා මං කිව්වනේ දැන් කම්පයිලර් JIT කම්පයිලේෂන් එක දැන් මෙතන වෙන්නේ. දැන් මෙයා කම්පයිල් වෙලා සමාන දැන් මෙයා මේ නේටිව් කම්පයිලර් එකෙන් තමයි මේ ඒ C# කම්පයිලර් එකෙන් පොදු ලැන්ග්වේජ් එකට. ඒ කියන්නේ මෙතන මේ මෙතන තියෙන ඇත්තරම මේ අර මං කලින් කිව්වා Microsoft Intermediate Language කියන එකනේ මේ මෙතන තියෙන්නේ. ඉතින් ඒ පොදු ලැන්ග්වේජ් එකට බවට පරිවර්තනය කරද්දී මේ ඉන්ටිජර් කියන ක්ලාස් එක int32 කියන system.int32 කියන ක්ලාස් එක බවට පරිවර්තනය කරා. එතකොට දැන් අර මෙයා අර මුලින්ම නේටිව් කම්පයිලර් එකෙන් පරිවර්තනය කරාට පස්සේ එතනින් එහාට මේ ඉන්ටිජර් කියන කතා අදාළ නැහැ. මෙයා මේ පොදු ටයිප් සිස්ටම් එකකින් තමයි යන්නේ. මේ ඕනම ලැන්ග්වේජ් එකක් අන්තිමට ඉන්ටිජර්ද වාද අදාළ නැහැ. int32 කියන ලයිබ්‍රරි ඒ කියන්නේ මේ ටයිප් එක බවට පරිවර්තනය කරලා එතනින් එහාට
චිට් කම්පයිලේෂන් එකට දීලා වැඩ කරගෙන යන්නේ. ඉතින් මේ කලින් මම කිව්වා system.in32 කියලානේ. මේ system.in32 කියලා කියන්නේ සිස්ටම් එකේ තියෙන ක්ලාස් එකක් තමයි මේ in32 කියන්නේ. එතකොට දැන් system.in32 කියලා ඕනේ නැහැ. in32 කියලා දාපුවාම ප්‍රමාණවත්. හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ ප්‍රධාන කුලකය තමයි CLR කියලා කියන්නේ. හරි. දැන් එතකොට මෙතන CTS කියලත් මේ මෙතන ඇලයිරක් ගහලා තිබ්බට CLR කියන එකේ උපකුලකයක් තමයි මේ CTS කියන එක. හරිද? දැන් මට ඒ රූපයක් හොයාගන්න බැරුණා. ඉතින් මේ CTS කියන එක මේ කුලකය නම් CLS කියන්නේ Common Language Specification කියලා කියන්නේ මේ VB එකයි C# කියන එකටයි පොදු language specification එක තමයි මේ දෙකේම කුලක කුලක කියන සමච්ඡේද ඒ කියන අර මේ කැපෙන කෑල්ල තමයි මේ CLS කියලා කියන්නේ කුලක විදියට. මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඒක මේ නෝට් එකක් දාගෙන තියාගන්න. මේ N# කියන්නේ language එකක්. ඒකටත් CLS එකක් තියෙනවා. මේ සියලුම language 70ම හැම ගත්තොත් මේ වගේ කැපෙන ලක්ෂ්‍ය තමයි CLS කියලා කියන්නේ. කැපෙන ඒකට කියන්නේ අර මේ කුලක වල අර කැපෙන කෑල්ලට තමයි මේ CLS කියලා කියන්නේ. හරි? දැන් අපි තීර කෑල්ල ගොඩක් දේවල් ඉවරයි. දැන් මම ඔයාලට මේක මේ තවත් පැහැදිලි ගන්න අපි ගොඩක් පාවිච්චි කරන ඔයාලා ගොඩක් පාවිච්චි කරන Javaයි C# සස දන්න. එතකොට ගොඩක් තේරෙනවනේ. එතකොට මේ නෝට් මේක බලපුවාම Java පාවිච්චි කරන්නේ Java virtual machine එකනේ. ඔයා දන්නවා Java ඔය දැන් Java virtual machine නැතුව Java run කෝඩ් කරන්න බෑ. ඒ වගේ තමයි C# කෝඩ් කරන්න අනිවාර්යෙන් රන් ටයිම් එකක් ඕනේ. ඉතින් ඒකට පාවිච්චි කරන්නේ මේ Microsoft.net කියන එයා තමයි රන් ටයිම් එක හදලා දෙන්නේ. ඉතින් JVM කියලා කියන්නේ Java virtual machine. ඔයාලට මේක හොඳට තේරෙනවා. ඉතින් Java පාවිච්චි කරන්නේ ඇත්තටම මේ JVM එක පාවිච්චි කරන්නේ ඇත්තටම Java වලට විතරනේ. උඹට .NET රන් ටයිම් එක ගොඩක් ලැන්ග්වේජ් වලට පාවිච්චි කරනවා. හරිද? ඉතින් Java virtual machine එක CLR එක ගත්තොත් එහෙම Java virtual machine එක slow වැඩි SL කියන්නේ CLR වලට වඩා. වැඩි කිව්වට ගොඩක් වැඩි නෑ. C# Javaයි සංසන්දනය කරොත් මේ Java ටිකක් slow. මොකද Java virtual machine එකේ intermediate step එකක් තියෙනවා. එයා කම්පයිල් කරපු කෝඩ් එක මේ ඉන්ටර්ප්‍රිටර් එකක් හරහා තමා 010 වලට බයිට් කෝඩ් එකට කන්වර්ට් කරන්නේ. ඉතින් ඒකට ඉන්ටර්ප්‍රිටර් එකක් කියන්නේ line by line ඒ කියන්නේ මේ Java අදියර දෙකකින් කම්පයිල් කරනකොට මේ අන්තිම අදියරේ තියෙනවා මේ ඉන්ටර්ප්‍රිටර් එකක්. ඒ කියන්නේ line by line run වෙන්නේ. එතකොට මේ එයා ටිකක් ස්ලෝ වෙනවා වැඩි. නමුත් මේ CLR එකේදී C# වල එයා කම්පයිලර්ස්ලාම තමයි යූස් කරන්නේ. එතකොට එයා ෆාස්ට් වැඩි. හරිද? ඉතින් Python කොහොමත් ස්ලෝ වෙනවා. ඉතින් Python උයි Java උයි CLR උයි ඔයාලා C# උයි එතකොට සංසන්දනය කරපුවම හොඳට දැනෙනවා මොකද්ද මේ කියන්නේ කතාව මොකද්ද කියලා. ඉතින් මේ එතකොට මම කියවනේ C# Java Python. එතකොට Python වැඩක් නැහැ, Java වැඩක් නැහැ. C# තමයි හොඳම කියන්න බෑ. හරිද? මේ එක එක ලැන්ග්වේජ් වලින් එක එක ප්‍රයෝජන තියෙන්නේ. හරිද? එකක්වත් නැතුව කිසි දෙයක් හරියට කරන්න බෑ. ඉතින් ඔයාලා හැම දෙයක් හොඳට කරනවා මේ භාෂා තුනම දැනගන්න ඕනේ. හරිද? දැන් එතකොට C# වල විශේෂත්වය තමයි එයා ගොඩක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ අපිට දැනෙන විදිහට කියන්නේ අපිට ආස විදිහට තමයි මේ කෝඩ් කරන්න දෙන්නේ. ඒක තමයි මේ විශේෂත්වය. හරිද? මං කිව්වා ඔයාලට කලින් කිව්වා අර මේ පොදු ඉන්ටිජර් ක්ලාස් එකක් බවට පරිවර්තනය කරනවා කියලා. අර system.in32 කියලා කතාවක් මං කිව්වනේ කලින්. ඉතින් මේ system.in32 කියන කතාව මම ඔයාලට පෙන්නන්නම්. මේ system.in32 කියන කොමන් සිස්ටම් එකට පරිවර්තනය කරනකොට
මෙන්න මේ කතාව මේ CLR ඩේටා ටයිප් එකක් ඒ කියන්නේ රන් ටයිම් ඩේටා ටයිප් එකක් ඒ කියන්නේ කොමන් ඩේටා ටයිප් එකක් බවට පත් කරද්දී මේ in32 කියන ක්ලාස් එක ඉන්හෙරිට් වෙන්නේ සිස්ටම් කියන බේස් ක්ලාස් එකෙන්. හරිද? ඉතින් සිස්ටම් කියන බේස් ක්ලාස් එක තමා මේ ඒක ඇත්තටම කිව්වොත් ක්ලාස් ලයිබ්‍රරි එකක්. ඉතින් ඒ ලයිබ්‍රරි එකේ තමා මේ ඔය ඉන්ටිජර් ෆ්ලෝට් in32 එතකොට ස්ට්‍රිං තොට ෆ්ලෝට් ඩෙසිමල් කියන ඒවා මේ ලයිබ්‍රේගෙන් තමා මේ ක්ලාසස් ගන්න. එතකොට මේ ඩොට්නෙට් ආකිටෙක්් එකේ මුලින් කිව්ව වගේ පොදු ලයිබ්‍රරි එකක් තියෙනවා. කැන සියල්ලර් ආර් එක මත මංවාටක පොදු ලයිබ්‍රරි එකක් තියෙනවා කියලා. මවාට එක පැහදිලි කරන්නම් මගේ පලවෙනි ස්ලයිඩ් එක මංවාට පෙන්නවා මෙතින් සියල්ලාරක තමා ප්‍රධාන පාදම ඒක උඩින් තිනවා බේස් කාස් කියන ලයිබ්‍රේ හරි මේ බේස් ක්ලාස් කියන ලයිබ්‍රේ එක තමන්ව අන්තිමටව කිව්වේ බේස් ක්ලාස් කියන ලයිබ්‍රේ කියන මේ සිස්ටම් ලයිබ්‍රේ එක මේ සිස්ටම් ලයිබ්‍රේ එක තම කියන ගොඩක් ඔක්කොම තියෙන ක්ලාසස් අපිට ඕනන සීශප්පල පාචි කරන හැම ක්ලාස එකක්ම තියෙන මේ සිස්ටම් ලයිබ්‍රේ කෙන ප්‍රීඩිෆයින් කලින් ලියන ලදේවා හරි මයිත වාට හොඳට තේරෙන් නැති කියලා තවත් බැලුව මේ සිස්ටම් ලයිබ්‍රේ තින ක්ලාස් අපිට කොටස් දෙකට බෙදන්න පුළුවන් වැලියු ටයිප්ස් රෙෆරන්ස් ටයිප්ස් කලබලෙන්නවා මේ තේරි කියල දෙන්නේ ඉතිං මේ වාඩති ඕනම ක්ලාස්සක් මේ සිස්ටම් ලයිබ්‍රරි කියන එකේ තමා තියෙන්නේ බේස් ක්ලාස්සය ඉන්හෙරිට් වෙන හැම ක්ලාස්සයක්ම මේ සිස්ටම් කියන ලයිබ්‍රේගෙන් තම ඉන්හෙරිට් වෙන්නේ එක මතක තියාගන්න හරි මං රූපයකුත්වාල්ට එක පැහැදිලි වෙන්න මං ගත්තා මේ සිස්ටම් කියෙන් ලයිබ්‍රේක අර හයිරරෑකි එකක් විතර එම නැත්තං ගැලීම් සට එක මොකද ගැන කොහොමද පැවතගෙන්න්න කියල පෙන්වා සිස්ටම්ගෙන් ලයිබ්‍රේගෙන් තමා ගන්න සිස්ටම්.ඩට සිස්ටම්.ඩෝවන් එකන මේ අඳින ඒවා සිස්ටම්.ින්ඩෝස් ෆෝම් සිස්ටම්.වෙබ් සර්විසස් බියයි කොටසක් යනවා ඉට සිස්ටම් කලෙක්ෂන් ඩගනට ඉන්පුට අව් සිස්ටම් ඉන්පුට සිස්ටම් තවෙනවා ඉන්32 මඟ කලින්ගව ඒවත් මේ වගේ හයිරයකින් තමා පෙන්නන්නේ හරිද ඉතින් මං එතන දැන් අපි ගොඩක් ඔක්කොම වගේ තේරි කතා කළ ඉවරයි මේ ආකිටෙක්්චෙක් ගැන මේ මේටික නෝට් කරගෙන දැන ඇත්තනවා ඩොට්ෆම්ගේ සියලු තේරි දන්නවා ඉතින් සිස්ටම්.in32 කියන එකත් මේ වගේම තමා මෙයාගේ චයිල් දෙයක් විදිර තමා මෙයාගේ මේ මේවට කියන්න අර රුක් සටහන් කියලා මේ රුක් සටහනේ අත්තක් විදිරදම මේ සිස්ටම්.in32 කියෙන එකත් එන්නේ ඒවගේ ඔය ඩේට ටයිප්ස් ටිකත් එන්නේ හෙමයි ඉතින් ජාවලන් දන්නවා ක්ලාස් සමහයකටවා මොකද කිව ජාවල පැකේජ්ජයක් කියලා දන්න ජාවලනං අපි ලියන හැම ක්ලාසයක්ම නරි කොම්.ඩොට් පැකේෂ්.ඩොට් කෙලවා මනහරිකක් දෙනනව ජාව කරනකොට ඉතින් මේ ඩොට්නෙට් වල එහෙම පැකේජ් කියලා නෑ ඩොට්නට්වල්ල තියන්නේ නේම් ස්පේස් කියන එක පැකේජ් කියන එක වෙන්නට නේම් ස්පේස් කියන ගැන නම් කොටස වදන්න යන මේ ඩොට්නටල් පාචිගන පැකවෙනුට නේම් ස්පේස් කියන අන්වා ඒක මතක තියාගන්න ඊට පස්සේ සේශප්පල වෙනස ජාවවලට වඩා ප්‍රෝග්‍රෑම් කරනකොට එක තමා ගොඩක්ම වෙනස් වෙන්නේ අනිත් සියලුම දේවල් ගොඩක් තුරට එකා සමානයි නේම් ස්පේස් කියනක විතර වෙනස් වෙන්න ගොඩක් වෙලාවට ඉතින් මේක අර ජාවලවා ඉම්පෝට් කරනවන ඉම්පෝට් කියලා ලයිබ්‍රරි ඉම්පෝට් කරන ජාවලත් මේ වගේර ඉම්පෝට් ජාව යුටිල් ස්ටා කියලා වගේ ඉති මේක කරන්නේ යසින් කියල දාලා මේ සිිස්ටම්.ඩට කිය සෙමිකෝලන්න ඇදා යසින් කියන තම ඉම්පෝර්ට්නට ඉම්පෝට් කියනකට පාච්චි කරන සීශාප්පල ඉම්පෝට් system.windows.forms කියලා දාලා මේ ක්ලාස් එකට තියෙන සියලුම දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ system.data කියලා දැම්මොත් මේ data කියන්නේ මේ database සම්බන්ධ සම්කන්නේ ඒකට තියෙන සියලුම ක්ලාස් පාවිච්චි කරන්න පුළුවන්.
අන්න එක තමයි මේකේ ප්‍රධාන දේවල්. මම හිතනවා ඔයාලට මේ .NET ෆ්‍රේම්වර්ක් ගැන තේරුම් නැති කියලා තේරුම් ගන්න නැති කියලා. හරි. වීඩියෝ එක නැවත නැවත බලන්න. ඔයාගේ යාළුවන්ටත් YouTube මේ කරුණු දැනගන්න ෂෙයා කරන්න. මොකද අපිට ගොඩක් හම්බෙන්නේ නැහැ මේ තීරය දැනගන්න. පුළුවන් තරම් යාළුවෝ අතර ෂෙයා කරන්න. හරි ස්තුතියි. මම ඊළඟ පාඩමෙන් මේ C# වල මූලික දේවල් වල ඉඳලා ඔය පොලිමොරිසම් ඔය එක තියෙනවනේ ඒ සියලු දේවල් හරි සරලම දේවල් වලින් පැහැදිලි කරනවා. I think මේ සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. බලමු වෙනසක් කරන්න. හරි ස්තුතියි. ලයික් එකක් දාන්න කැමති නම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න මොකද්ද වැරද්දක් තියෙනවා නම්. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.